ආයිබෝවන් ලියා ගන්න මාතෘකාව मूल्य तत्व प्रकाश මාතෘකාව අර පාඩමේම අවසාන කෑල්ල मूल्य तत्व प्रकाश ඕකේ යටතේ ලියන්න මේකේ කලින් අපි නෝට් එක එහෙම ලියලා නැහැ නේද? මේකේ මාතෘකාව දුන්නේ නැහැ නේ මම. මයික් ඔන් කරන්න පුළුවන් දැන්? නෑ සර්. alright. ලියන්න. ව්‍යාපාර ඒකකයක කාලච්ඡේදයක් අවසානයේ එදිනට मूल्य तत्वය ඉදිරිපත් කිරීම සඳහා සකස් කරන ප්‍රකාශය मूल्य तत्व प्रकाशයයි එමගින් ව්‍යාපාරයක නුබුන්වත් භාවය බුන්වත් කියන්නේ බංකොලොත් නුබුන්වත් කියන්නේ බංකොලොත් නැහැ නුබුන්වත් භාවය තහවුරු කරයි මෙහිදී ඇතුළත් කරන්නේ වත්කම් වගකීම් හිමිකම් යන ශේෂයන් පමණි චලනි මොකෝ කේස් එක යන ශේෂයන් පමණි හරි අක්කා ලක්මාලිද හරි මට අක්කා කිව්වා ඒක හරි අක්කාත් එක්ක රණ්ඩුලා ෆෝන් එක ගන්නෝ වලියක් දාලා දෙන්න එපා ඉන්නව දහගෙන චමුදි මේ කොතනද ලියා ගන්න බැරි වුනේ අවසාන ලියපු තැන කියන්නේ මං කියන්නේ කම් කියන තැන
පොඩ්ඩක් වචන දෙක තුනක් කියන්න. මට ඒතර අල්ලගත්තා. මෙහිදී ඇතුළත් කරන්නේ වත්කම් මෙහිදී ඇතුළත් කරන්නේ වත්කම් වගකීම් හිමිකම් යන ඒවා පමණි. හරි. ඊළඟ රෝලේ මාතෘකාවල යන්න මූල්‍ය තත්ත්ව ප්‍රකාශයක ආකෘතිය. මූල්‍ය තත්ත්ව ප්‍රකාශයක ආකෘතිය. මූල්‍ය තත්ත්ව ප්‍රකාශයක ආකෘතිය. ශාලිය මයික් එක පොඩ්ඩක් ඔන් කරන්න. සර් ව්‍යාපාරද්දනේ කොතනද දැන්ට යන්නේ? පාඩම කීයද? කොතනද? දෙවනි පාඩම මාතෘකාව අවසන්ට කරපු අද ගියේ නෑ සර්. ඊට කලින් දවසේ මේ ඇල්මති පාර්ශව ඉවර කරා. කවුරු හරි මයික් එක ඔන් කරලා කියන්න අද කරපු කෑල්ල. සමාජ වගකීම් සමාජ වගකීමනේ. එතකොට දැන් අදින් මගේ දෙවෙනි පාඩමේ කරන්න ඕන දේවල් ටික ඔක්කොම කරලා ඉවරයි. හැබැයි මේකේ අභ්‍යාස හදනවා තව පුළුවන් තරම් හදනවා. 100% තාම ඔයාලට හදා ගන්න බෑනේ. විශේෂයෙන් පාස් පේපර් වල සමහර ගණන් තියෙනවා සමීකරණ ඔයාලට හදන්න බෑ තාම. ඒකට හේතුව මෙතනින් ඉස්සරහට තියෙන සමහර ගැළපීම් කියලා සටහන් වර්ග තියෙනවා. ඒ ගැළපීම් සටහන් වර්ග හරියට ඉගෙන ගන්න නැතුව ඔය සමීකරණ ගණන් වල සමහර ගණුදෙනු ඔයාලට තාම කරන්න බෑ. සාමාන්‍යයෙන් ගානක ගණුදෙනු 10ක් ගත්තොත් ගණුදෙනු 6ක් 7ක් ඔයාලට කරගන්න පුළුවන් නම් දැන් සාධාරණයි. මං කියන්නේ පාස් පේපර් ගණන්. සාමාන්‍යයෙන් තියරි වල තියෙන ඔයාලගේ වසරේ තියෙන ගණන් ටික නම් දැන් කොහොමත් හදන්න පුළුවන් වෙන්න ඕන. කොහොම වුණත් හදලා පුරුදු වෙන්න ඕන. ඔයාලා නිකමට ගණන් හැදුවද ඔයාලා දැන්ට සමීකරණ ගණන් කීයක් හැදුවද කියලා. ඊළඟට ඔයාලා උත්සාහයෙන් හොයාගත් දැන් ෆෝන් තියෙනවා, ලැප් තියෙනවා, ඉන්ටර්නෙට් එක තියෙනවා. ඔයාලට පුළුවන් සර්ච් කරලා අභ්‍යාස හොයාගන්න. ගිණුම් කරන සමීකරණ. පේපර් දාලා තියෙනවා, සමහර පාඩම් තියෙනවා YouTube වල. ඔයාලට බලලා අධ්‍යයනය කරන්න පුළුවන්. එතකොට ඔයාලා තව ගණන් හොයලා හදන්න පුළුවන්. මම කොහොමද තව ගණන් 100ක් දෙනවා ඔයාලට ගෙදරදී හදන්න. දැන් මගේ දෙවෙනි පාඩම ඉවර වෙනවනේ. හැබැයි අර මේ ටියුට් එකේ තව ගණන් ටික හදන්න තියෙනවා. ඒ ටික හදනවා. මේ පාඩම ඉවර වෙච්ච ගමන් ඔයාලට තියෙනවා වැදගත්ම දේ දිස්ත්‍රික් පරීක්ෂණය. ඒ කියන්නේ දැන් දිස්ත්‍රික්කෙම ළමයි දැන් ප්‍රතිඵල O level ප්‍රතිඵල නම් තවත් කල් යනවා. හොඳේ. තව සෑහෙන කල් යනවා O level ප්‍රතිඵල එන්න. ඒතර ඔයාලගේ තවත් පාඩම් දෙක තුනක් ඉවර කරගන්න පුළුවන්. මාරම වාසිය ඔයාලට. එතකොට අපි දැන් මල්ලිගේ දෙවෙනි පාඩම ඉවර වෙනකොට තව පොඩි කාලයක් යනවා. කොහොම වුණත් මම මල්ලිත් එක්ක කතා කරලා දැන්ට කරපු ටිකෙන් දාලා සහ එතකොට ඒක දෙවෙනි පාඩම ඉවර නොවුණත් දැන්ට කර පළවෙනි පාඩම දෙවෙනි පාඩමේ කරලා තියෙන ටිකයි මගේ පළවෙනි පාඩම සහ දෙවෙනි පාඩම කියන කොටස් ටිකෙන් ගිණුම් කරන පේපර් එක වලට වෙනම දෙනවා. ව්‍යාපාර අධ්‍යයන පේපර් එක වෙනම දෙනවා. ඔය දෙකේ දැන් මගේ පන්තියේ මල්ලිගේ පන්තියේ ඉන්න පොදු කුලකයේ තියෙනවනේ මෙතන. ඔය ළමයි දිස්ත්‍රික්කේ වෙනියා තෝරන. කවුද මොන්රාල් දිස්ත්‍රික්කේ පළවෙනියා කියන එක. එතකොට Tamanට දැනගන්න පුළුවන් Taman ඉන්නේ කොතනද කියලා. පේපර් එක ලියන හැමෝටම වෙනියා දෙනවා. ඒ වෙනියත් එක්ක බලමු ඔයාලා කොයි මට්ටමේ ඉන්නවද කියලා. හැම වෙලේම උත්සාහ කරන්න ඕනි තව කෙනෙකුට වඩා වැඩිපුර ලකුණු ගන්න. හැබැයි යාළුවත් එක වෛරෙන් ඉන්නවා කියන එක නෙමෙයි. ඒකට හේතුව
ලියන ළමයින්ගෙන් වැඩිම ලකුණු තියෙන අයටනේ කැම්පස් යන්න පුළුවන්. ඒක තමයි මෙතන තියෙන ප්‍රශ්නේ. එහෙම නැතුව ලකුණු 35ක් ගත්තම පාස් වෙනවා. ඒ පාස් වෙන හැමෝම කැම්පස් යවන්නේ නැහැනේ. ඒක නිසා full try කරන්න ඕනේ දිස්ත්‍රික්කයේ ඇතුලේ හොඳ තැනක් හදාගන්න. හොඳ වෙණියෙක් හදාගන්න. හැම වෙලේම මගේ පේපර් වල සාමාන්‍යයෙන් මගේ පන්ති දැන් මොණරාගල පන්ති, බුත්තල පන්ති, වැල්ලොය පන්ති කියලා තියෙනවානේ පන්ති තුනක්. සාමාන්‍යයෙන් මගේ එක පන්තියක 25න් 15 ඉන්නවනම් අනිවාර්යෙන් කැම්පස් අවුල්. 25න් 15. දැන් ප්‍රතිඵල දාන්න කලින් ඔය මේ ළමයි ටික දෙනෙක් තාම ඉන්නේ. ප්‍රතිඵල දැම්මට පස්සේ සාමාන්‍යයෙන් පන්ති වල 100 150 ඉන්නවා. ඒතර ළමයි ඔක්කොම ඉන්නවා දිස්ත්‍රික්කේ 400ක් 500ක් ඉන්නවා මගේ පන්ති. එතකොට මොණරාගල පන්ති ඉන්න ළමයි 100න් 150න් හොඳ 25 අතරට එනවා නම් කැම්පස්. සාමාන්‍යයෙන් මගේ ආයතනක 25 දෙනෙක් විතර කැම්පස් යනවා. සාමාන්‍යයෙන් අවුරුද්දකට 75ක් විතර කැම්පස් යනවානේ මගේ පන්තියේ ළමයි. එතකොට ඒ ළමයින්ගේ අතරට එනවා කියන්නේ ගොඩ. හැම වෙලේම try එක දෙන්න ඕනේ මේ වෙනියට පැන ගන්න. දැන් ඔයාලා මේවා කොයි දේවත් අතහැරෙන්නේ නැති වෙන්න හැම දෙම සම්පූර්ණ වශයෙන් දාගෙන ඉන්න හැම වෙලේම. මොකද ප්‍රතිඵල දාපු ගමන් මේ කොමස් කරන ළමයි තව කරන ළමයි ඔක්කොම එනවනේ. ඔයාලා මාර ඉස්සරහින් ඉන්න ඕනේ. දැන් කම්ප්ලීට් කරගන්න පළවෙනි පාඩමෙන් කොතනින් ඇහුවත් බැරනෝ නිදර හදාගන්න. සමීකරණ ගණන් කට්ට කාලා පුළුවන් තරම් හදලා ප්‍රැක්ටිස් කරන්න. දැන් දැක්ක ගමන් ගානේ උත්තරේ මැවෙන විදිහට පුළුවන් තරම් පුරුදු වෙලා ඉන්න. මේ ඔයාලගේ ජීවිතේ කඩාගෙන යන්න සුපීරියර් රෑන්ක් එකට එන්න. පළවෙනිය දෙවෙනිය තුන්වෙනිය මොණරාගල දිස්ත්‍රික්කයේ පළවෙනිය දෙවෙනිය තුන්වෙනිය විතරක් නෙමෙයි ලංකාවේ හොඳම 10ට එන්න පුළුවන්. මැරීගෙන කරන්න. මේ ජීවිතේ ඔයාලගේ මේ ටික විතරනේ මේ අවුරුදු 2 විතරයි පුතා. ඔයාලට මැරෙන්න තියෙන මේ අවුරුදු 2 විතරයි. මේ අවුරුදු 2 කරන්න පුළුවන් උපරිම දේ කරන්න ජීවිතේ. මොකද මේ අවුරුදු 2 කරන කැපකිරීම තමයි අවුරුදු 50ක් 60ක් යනකම් විඳින්න වෙන්නේ. පුදුම විදියට මහන්සි වෙන්න. අසීමිත ලෙස කැප වෙන්න. ජීවිතේ මේක විතරක් කරගන්න. මේක වෙනුවෙන්ම වැඩ කරන්න. ඒකේ ප්‍රතිඵල ඔයාලට එයි. සුපිරි රෑන්ක් එකකින් එයි ඔයාලට ඒකේ ප්‍රතිඵල. තේරුණාද? රයිට්. එතකොට මේ ඩිස්ට්‍රික්ට් පේපර් එක අපි ඊළඟ සතියේ දැනුවත් කරන්න. රයිට් BS පාඩමේ තව කොටසක් තියෙනවලු කරන්න පළවෙනි පාඩමේ. මම කරපු ටිකෙන් පේපර් එක හදන්න කියන්නම් මල්ලිට. ඒතර ඒකයි මේකයි පේපර් දෙක වෙන වෙනම ලැබෙන්නේ ලකුණු 200ෙන් බලන්නේ. එතකොට පේපර් දෙකට ගන්න ලකුණු ප්‍රමාණය අනුව අපි තීරණය කරනවා පළවෙනියා කවුද කියලා. ඒක මොණරාගල පන්තියේ මොණරාගල ළමයෙක්ද, බුත්තල ළමයෙක්ද, වැල්ලවාය ළමයෙක්ද? ඔයාලා තීරණය කරන්න කාටද පළවෙනියා යන්න ඕනි කියන එක. මොන ස්කෝල්ඩද කියන එකත් ඔයාලා තීරණය කරන්න. ඔව්. කලින් BS එකේ පේපර් එකක් කරා මේ නමුත් අර දිස්ත්‍රික් වෙනියක් හොයන්න විෂයන් දෙකේම ලකුණු ටික බලලා අපි ගමු. මාතෘකාව ලියලා ඇත්තේ ඔයාලා මේ මූල්‍ය තත්ත්ව ප්‍රකාශක ආකෘති කියලා ලිව්ව නේද මාතෘකාව? ඔව්. දැන් මේ බලන්න. ව්‍යාපාරයේ 2021 3:31 දිනට මේක පුතා අදාළ අභ්‍යාසය අනුව තමයි අවුරුද්ද තීරණය වෙන්නේ. හොඳේ. මූල්‍ය තත්ත්ව ප්‍රකාශය. හොඳට මතක තියාගන්න මේ හදන්නේ සවිස්තරාත්මක අවසාන මූල්‍ය තත්ත්ව ප්‍රකාශය නෙමෙයි. ඔයාලගේ මේ දෙවෙනි පාඩමට අදාළ සරල මූල්‍ය තත්ත්ව ප්‍රකාශයක් මම මේ හදා. තේරුණාද? මේකෙන් අදහස් කරන්න එපා මූල්‍ය තත්ත්ව ප්‍රකාශය කියන්නේ මෙන්න මේ වගේ පොඩි එකක් කියලා. නෑ මේ ඊට වඩා පුළුල්ලු එකක්. පහළ රූල් 16ක් විතරෙන් මේ විදිහට තීරු දෙකක් ගහ ගන්න ඉක්මන මේක ලියලා. පහළ රූල් 16ක් විතරෙන් ගන්න. හරිද? so ලස්සන. පරිස්සමක් ගන්න නම් තව ලස්සන.
වතුර නෙමෙයි ඔය. ඕක තියෙන්නේ රෙදි හොදන එක. හරි එහෙනම් මාත් එක්ක ලියමු. ලියන්න පළවෙනි මාතෘකාව ජංගම නොවන වත්කම්. ජංගම නොවන වත්කම්. ජංගම නොවන වත්කම්. ඔව් චූටි ඔයා සෙල්ලම් කරන්න මම වැඩක් නේ. ජංගම නොවන වත්කම්. ඉඩම් ගොඩනැගිලි රත්. දැන් මම මේ ඇත්තටම දැම්මේ උදාහරණ 3ක්. තව මට කියන්නකෝ ජංගම නොවන වත්කමකට උදාහරණයක්. ලී බඩු තව යන්ත්‍ර යන්ත්‍ර. ඔව් බොහොම හොඳයි. ආන්න ඒ වගේ ඒවා තමයි මෙතනට එන්නේ. හොඳේ. මම මේකේ ඔක්කොම පුරවන්න ඕනේ නැති නිසා මම උදාහරණ 3ක් විතරක් ගත්තා. මම මේ අගයන් දාලා තියෙනවා. උදාහරණ අගයන් ටික දාලා ඒක එහා පැත්තට මම ගත්ත එකතු. ඊළඟ මාතෘකාව ජංගම වත්කම්. ජංගම වත්කම්. ඔව් රමීෂා ස්ථාවර තැන්පතු ඒකත් හරි. ස්ථාවර තැන්පතු කියන්නේ ජංගම නොවන වත්කමක්. very good. ජංගම වත්කම් යටතේ ලියන්න ඔයාලා තොගය. තොගය. ඊළඟට වෙළඳ ලැබිය යුතු දෑ. වෙළඳ ලැබිය යුතු දෑ. වෙළඳ ලැබිය යුතු දෑ වලට කියන අනෙක් නම මොකක්ද? ණයගැතිය. very good. ඔන්න මන් ලිව්වා තොගය වෙළඳ ලැබිය යුතු දෑ ලැබිය යුතු ආදායම්. ලැබිය යුතු ආදායම් මම මේ කෙටි කරලා ලියලා තියෙන්නේ. හොඳේ. ලැබිය යුතු ආදායම්. ඊළඟ රූලේ ලියන්න මට ලියන්න ඉඩ මදි නිසා මම ලියන්නේ හොඳට අහගෙන ලියන්න. මම දැන් ලිව්වේ අවසන් ලැබිය යුතු ආදායම්නේ. ඊළඟ රූලේ ඉදිරියට ගෙවූ වියදම්. ඉදිරියට ගෙවූ වියදම් කියලා ලියන්න. ඉදිරියට ගෙවූ වියදම්. ඊළඟ රූලේ ලියන්න බැංකු ශේෂය. බැංකු ශේෂය. පළවෙනි තීරුවට කතිර දෙක ගානේ දාගෙන යන්න ඕනි. බැංකු ශේෂය. ඊළඟ රූලේ ලියන්න මුදල් ශේෂය. මුදල් ශේෂය. මුදල් ශේෂය. දැන් ඔයාලා මේ අගින් ලියලා තියෙන එකට යටින් ඉරක් ගහන්න මේ දෙකටම කැපිලා යන්න. මේ දෙකටම කැපිලා යන ඉරක් ගහන්න. හරිද? හොඳට බලන්න මම මේ කරන දේ ජංගම වත්කම් ලිස්ට් එකේ අවසානයේ එකතු එහා පැත්තට ගන්න විදිය දාන්න. කතර දෙකක්. පැහැදිලි නේද හැමෝටම? දැන් මෙන්න මේ තීරුවේ තියෙන අගයන් දෙකම එකතු කරලා පහළට දාන විදිහට දාන්න. දෙවිනි තීරුවේ තියෙන අගයන් දෙකයිනේ. ජංගම නොවන වත්කම් වල එකතුවයි ජංගම වත්කම් වල එකතුවයි. ඒ දෙක එකට එකතු කරලා පහළට උත්තරේ දාන්න. අන්න එයා ඉස්සරහින් ලියන්න. දැන් මේ පැත්තේ මුළු වත්කම් කියලා ලියන්න. මෙන්න මේ අගයන් දෙක. මුළු වත්කම්. කවුරු හරි මොන හරි ඇහුවා මේ පැහැදිලි නෑ. සිග්නල් නෑ වගේ ළමයට. කොහොම වුණත් මේ ආකෘතියේ ෆොටෝ එකක් අපි ගෲප් එකට දාමු. ඒකට අඩුපාඩු තියෙන අයට හදා ගන්න පුළුවන්. හරිද හැමෝම?
දැන් එයාට මුළුවත්කම් කියලා ලිව්වනේ. දැන් මෙන්න මේ වගේ ඇත්තේ. මෙන්න මේකට යටින් ඉරි දෙකක් ගහනවා. එයා තමයි මුළුවත්කම්. හොඳේ. ඊට පස්සේ තාම ඔයාලගේ තීරු ඉතිරි. මෙන්න මෙහෙම තියෙන මුළුවත්කම් කියලා මෙන්න මෙහෙම අගයන් දෙකක් තියෙන. තේරුණාද? ඊට පස්සේ මාතෘකාව ලියනවා හිමිකම් හා වගකීම්. තාම මේ මූලික තත්ත්ව ප්‍රකාශය. හිමිකම් හා වගකීම්. හිමිකම් හා වගකීම්. ඔන්න ලියනවා ප්‍රාග්ධනය. ප්‍රාග්ධනය. ඊළඟ මාතෘකාව වෙනවා ජංගම නොවන වගකීම්. ජංගම නොවන වගකීම්. ජංගම නොවන වගකීම් යටතේ බැංකු ණය අපිට මේ උදාහරණය විතරයිනේ තියෙන්නේ. තව මොනවා හරි අවුරුද්දකට වඩා වැඩි ණය තියෙනවනම් ඒව ගන්න. ඊළඟ මාතෘකාව ජංගම වගකීම්. ජංගම වගකීම්. ජංගම වගකීම්. ඒක යටතේ වෙළඳ ගෙවිය යුතු දෑ. වෙළඳ ගෙවිය යුතු දෑ. වෙළඳ ගෙවිය යුතු දෑ. ඊළඟ රූලේ උපචිත වියදම්. උපචිත වියදම්. උපචිත වියදම් කියන්නේ ගෙවිය යුතු වියදම්. මේවට කතර දාන්න පළවෙනි තීරුව හොඳේ. කීපයක් තියෙනවනේ කීපයක් තියෙනවා නම් පළවෙනි තීරුවේ ලියලා එකතු තමයි එහා පැත්තට ගන්න. ඊළඟට කලින් ලද ආදායම්. 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 ඊළඟ රූලේ බැංකු අයිරාව. බැංකු අයිරාව. බැංකු අයිරාව ඒ කියන්නේ OD. ඕවර්ඩ්‍රාෆ්ට්. දැන් ඉරක් ගහලා එහා පැත්තට ගන්නවා ඒකේ අගයන් උත්තරේ. දැන් දෙවෙනි තීරුවේ අගයන් තුනක් ඇති බලන්න. ප්‍රාග්ධනය කියලා එකක් තියෙනවා. බැංකු ණය කියලා එකක් තියෙනවා. ජංගම වගකීම් වල එකතුව තියෙනවා එහා පැත්තේ. දැන් මෙන්න මේ අගයන් තුන මේක එකතු කරලා පහළ උත්තරයක් ගන්න. පහළ උත්තරයක් ගන්න. එන උත්තරයට ඉස්සරහින් ලියන මුළු හිමිකම් හා වගකීම් කියලා. මුළු හිමිකම් හා වගකීම්. මුළු හිමිකම් හා වගකීම්.
හරිද හැමෝම හරියට ලියාගත්ත කවුරු හරි ෆොටෝ එකක් ගහලා ගෲප් එකට දාන්න ශනික දැන් මම මේක පැහැදිලි කරලා දෙන්නම් බලා ගන්න ඕන. බලා ගන්න බෝඩ් එක දිහා. තේරෙන්නේ නැත්නම් දෙයක් තිබුණොත් කියන්න. මෙන්න තියෙනවා ගිණුම් කරන සමීකරණය. වත්කම් සමානයි හිමිකම් ධන වගකී. වත්කම් සමානයි හිමිකම් ධන වගකී. වත්කම් සමානයි හිමිකම් ධන වගකී. ෆොටෝ එක දාලා තිනවා බලා ගන්න පුළුවන් මොනවා හරි අඩුපාඩු තියෙනවා නම් ඕන කෙනෙකුට. වත්කම් සමානයි හිමිකම් ධන වගකී. මේකනේ සමීකරණය. මෙන්න මෙයා මේ විදියට හිතෙව්වොත් මෙන්න මේ පැත්තෙන් මෙහෙට කරොත් තේරෙනවද මං කියන එක? මෙතනට ඇණයක් ගහලා මේ පැත්ත මෙහෙම කෑ ගහන්න එපා මට. මේ පැත්තෙන් පහළට ගන්නවා මං. එහෙම ගත්තොත් මේක එන්නේ මෙන්න මේ වගේ එකක්. තේරෙනවද? එතකොට කොහොමද මෙයා තියෙන්නේ? වත්කම් සමානයි හිමිකම් ධන වගකී. තේරෙනවද මං කරපු දේ? පැහැදිලිද? මේ තියෙන්නේ ගිණුම් කරන සමීකරණය නේද? මේ තියෙන ගිණුම් කරන සමීකරණය සිරස් ආකාරයට. ඉස්සල්ලා මං ගිණුම් කරන සමීකරණය ලිව්වා තිරස් ආකාරයට. දැන් මේ තියෙන සිරස් ආකාරයට. ඒකත් අරකමයි. වත්කම් සමාන වෙනවා හිමිකම් ධන වගකීම් වලට. දැන් මෙයා අපිට ප්‍රසාරණය කරන්න පුළුවන් කෑලි දෙකකට. මොකක්ද මෙයාගේ කෑලි දෙක? කියන්න බලන්න. වත්කම් වල කෑලි දෙක. ජංගම නොවන වත්කම්. ජංගම නොවන වත්කම්. අනික ජංගම වත්කම්. තේරුණාද? ජංගම වත්කම් ජංගම නොවන වත්කම්. ඊළඟට හිමිකම කියන්නේ ප්‍රාග්ධනය අපි දන්නවා. ප්‍රාග්ධන. ඊළඟට තියෙනවා වගකීම්. පුතා වගකීම් වල කොටස් දෙකයි. මොනවද කොටස් දෙක? ජංගම නොවන වගකීම් ඔව් ජංගම නොවන වගකීම් ජංගම වගකීම්. හරියට හරි. බලන්න හොඳට ගිණුම් කරන සමීකරණය වත්කම් සමානයි හිමිකම් ධන වගකීම්. වත්කම් කියන්නේ ජංගම නොවන වත්කම් ජංගම වත්කම්. හිමිකම් කියන්නේ ප්‍රාග්ධනය. වගකීම් කියන්නේ ජංගම නොවන වගකීම් ජංගම වගකීම්.
දැන් බලන්න ඔයාලගේ මූල්‍ය තත්ත්ව ප්‍රකාශය දිහා අපි ලියපු එක. අපි ආකෘතියක් ලියාගත්තනේ පොතේ. ඒ ආකෘතිය නේද මේ තියෙන්නේ බලන්න. ජංගම නොවන වත්කම් කියලා මාතෘකාවක් ආවා. ඒක යටතේ ඉඩම් ගොඩනැගිලි මෝටරතලී බඩු යන්ත්‍ර සූත්‍ර ස්ථාවර තැන්පතු. ජංගම වත්කම් කියලා මාතෘකාවක් එනවා. ඒක යටතේ තොගය, ඉදිරියට ගෙවූ වියදම්, ලැබී යුතු ආදායම්, බැංකු ශේෂය, මුදල් ශේෂය. ඊළඟට ප්‍රාග්ධනය. ප්‍රාග්ධනය ගන්න පුළුවන් ක්‍රමයක් තියෙනවා. ආරම්භක ප්‍රාග්ධනයට ශුද්ධ ලාභ එකතු කරලා ගැනීම අඩු කරලා ගන්න පුළුවන් ක්‍රමයකුත් තියෙනවා. එහෙම නැත්නම් කෙලින්ම අවසන් දිනට තියෙන ප්‍රාග්ධනය මෙතන ගන්න පුළුවන් ක්‍රමයකුත් තියෙනවා. මම මේ අරන් තියෙන්නේ කාලච්ඡේදයේ අවසාන දිනට තියෙන ප්‍රාග්ධනය කීයද ඒ අගය තමයි මෙතනට අරන් තියෙන්නේ. ඊළඟට තියෙනවා වගකීම්, ජංගම නොවන වගකීම් තියෙනවා. උදාහරණ බැංකු ණය. ඊළඟට තියෙනවා ජංගම වගකීම්. කවදා හරි මෙන්න මේ දෙන්න එකතු වෙලා මොකක්ද හැදෙන්නේ? මෙයාට කියන නම මොකක්ද? මුළුවත්කම්. ඒකට සමාන වෙන්න ඕනි නේද මෙයා? මෙයාගේ එකතුවට මෙයාගේ එකතුව සමාන වෙන්න ඕන. ඇයි? ගිණුම් කරන සමීකරණෙනේ මේ තියෙන්නේ. එහෙනම් ප්‍රාග්ධනයට එන එකයි ජංගම නොවන වගකීම් වලට එන එකයි ජංගම වගකීම් වලට එන එකයි අනිවාර්යෙන් මේ ලැබෙන උත්තරේ මොකට සමාන වෙන්න ඕනිද? මුළුවත්කම් වල සමාන වෙන්න ඕන. අනිවාර්යයෙන්. මොකද ගිණුම් කරන සමීකරණ දෙපැත්ත සමාන වෙනවා කියන්නේ අනිවාර්යයෙන්ම වත්කම් ටික එකතුවට හිමිකම් සහ වගකීම් වල එකතුව සමාන වෙන්න එපා. අන්නේ කියන සරල සමීකරණය තමයි මෙන්න මේ මූල්‍ය තත්ත්ව ප්‍රකාශය තියෙන්නේ. තේරුණානේ හැමෝටම? ඔන්න මූල්‍ය තත්ත්ව ප්‍රකාශය. දැන් පැහැදිලි. අපි එහෙනම් ලොකු අභ්‍යාසයක් එක්කම බලමු මූල්‍ය තත්ත්ව ප්‍රකාශයක් හදන්නේ කොහොමද කියලා. පෙළ ගන්න ටියුට් එක සමීකරණ ටියුට් එක පෙළ ගන්න. මේ ටියුට් එකේ බලමු අපි සමීකරණ මූල්‍ය තත්ත්ව ප්‍රකාශයේ තියෙන ගානක් මහදන්න. දහ අටවෙනි ගාන හදලාද බලන්න අපි. දහ අට හදලාද බලන්න. දහට එස පළවෙනි එක කරන්න කිව්වා අනිත් එක කරන්න එපා කිව්වා. හවුද? අහලව හදලාද බලන්න. ඔව් සර්.
41 වෙනි ගාන පෙළ ගන්න. 41 හරිද? හතලිස් එක ගාන කියවනෝ ගාන දිහා බලාගන්න. ශශිකලා විසින් පවත්වාගෙන යන ව්‍යාපාරය 2021 ජනවාරි මාසයේ තුලදී සිදු වූ ගනුදෙනු පහක් දැක්වේ. රුපියල් 1,50,000ක් මුදලින් හා රුපියල් ලක්ෂයක් මෝටර රථයේ ප්‍රාග්ධන ලෙස යෙදවීම. ලක්ෂ 2ක බැංකු ණයක් ලබා ගැනීම 80,000ක ලීබඩු සෙව්වන්දි සමාගමේ ණයට ලබා ගැනීම 5,000ක් සේවක වැටුප් ලෙස ගෙවීම 8,000ක් ප්‍රචාරණ ගාස්තු ගෙවීම 80,000ක සේවා අත්පිට මුදල සැපයීම 30,000ක මුදලක් අතිරේක ප්‍රාග්ධන ලෙස යෙදවීම 50,000ක සේවා ණයට සැපයීම සෙව්වන්දි 50,000ක් 40,000ක් සෙව්වන්දි සමාගමට ගෙවීම 8,000ක ණය වාරිකයක් ගෙවීම එහි අඩංගු පොලිය රුපියල් 2,000යි. right. ඉහත ගනුදෙනු පහක් දක්වන ගිණුම් කරන සමීකරණ යොදවන්න කියලා තියෙනවා. ඊට අමතරව දෙවෙනි එක අවශ්‍ය වන්නේ 2 ශුද්ධ ලාභය. ශුද්ධ ලාභය 3 ජනවාරි 31 දිනට මූල්‍ය තත්ත්ව ප්‍රකාශය. ජනවාරි 31 දිනට මූල්‍ය තත්ත්ව ප්‍රකාශය. ඉක්මනට ලියා ගන්න මේ සමීකරණේ. මුදල් ධන ණය ගැතියෝ ධන රත ධන ලී බඩු සමානයි ණය හිමියෝ ධන බැංකු ණය ධන ප්‍රාග්ධනය ඔන්න සමීකරණය. හැමෝම හරිද? පටන් ගමුද? හරිද ළමයි? අපි ගණදෙනු ටික දාමු එහෙනම්. රුපියල් 1,50,000ක් මුදලින් හා ලක්ෂයක මෝටර රථයක් ප්‍රාග්ධන ලෙස යෙදවීම බලා ගන්න. 1,50,000ක් මුදල්. එහෙනම් මුදල් දානවා නම් පුතා මුදල් වැඩි වෙනවනේ. එහෙනම් පළවෙනි එක මුදල් ධන 1,50,000යි. මම දහස් වලින් හදන්නේ, ඒ කියන්නේ බිංදු 3 දාන්නේ නැහැ. එහෙම වෙලාවට පුතා ගානේ උඩින් මෙන්න මේ සංකේතය දාලා හදන්න පුළුවන්. රුපියල් බිංදු 3 මේ උද්ෘතකම දාන්න ඕන. දහස්. ඔයාලගේ පොතේ හොඳට ඉඩ තියෙන නිසා රුපියල් වලින් හදන්න තාම ඔයාලට හුරු නැහැනේ. ඔන්න 1,50,000 දානවා මුදල්. පැහැදිලිද? ඔන්න මුදල් වැඩි වුණා. ඊළඟට ලක්ෂයක මෝටර රථයකුත් දාන උළු අයිතිකාරය. එහෙනම් පුතා මෝටර රථත් වැඩි වෙනවනේ. එහෙනම් මෝටර රථයේ ධන 100යි ලක්ෂයයි. ඔන්න රථ වැඩි වෙනවා. මේ දෙකම දැම්මේ අයිතිකාරයා නිසා. අයිතිකාරයාගේ තීරුව කියන්නේ ප්‍රාග්ධනය. එහෙනම් ප්‍රාග්ධනය වැඩි වෙනවා 2,50,000කින්. 2,50,000කින් ප්‍රාග්ධනය වැඩි වෙනවා. හැමෝටම පැහැදිලිද? මොනවා හරි ගැටලු තියෙනවා නම් ඒ වෙලාවෙම අහන්න බය වෙන්න එපා. හොඳ? මම යනවා අංක 2ට. දෙවෙනි අභ්‍යාසය. ලක්ෂ 2ක බැංකු ණයක් ලබා ගැනීම. බැංකු ණයකට සල්ලිනේ හම්බ වෙන්නේ. එහෙනම් මුදල් වැඩි වෙනවා ලක්ෂ 2ක්. මුදල් වැඩි වෙනවා ලක්ෂ 2යි. බැංකු ණයක් ගන්නෙ. එහෙනම් බැංකු ණය වැඩි වෙනවා. කලින් බැංකු ණය බිඳුවයි, දැන් ගත්ත ගමන් බැංකු ණය ප්‍රමාණය ලක්ෂ 2යි. ඔන්න බැංකු ණය ලක්ෂ 2යි දාන. පැහැදිලිද හැමෝටම? 3 80,000ක ලීබඩු සෙව්වන්දි සමාගමේ ණයට ගැනීම. ලීබඩු ණයට ගන්නවා.
එහෙනම් පුතා ලී බඩු වැඩි වෙන්න ඕනේ 80000. ලී බඩු ධන 80000යි. ණයටලු ගන්නේ කවදා හරි ගෙවී යුතුයි. එයා කවුද? ණය හිමියෝ වැඩි කරන්න 80000. ණය හිමියෝ වැඩි වෙනවා 80000යි. තේරුණා නේද? ලී බඩු වැඩි වෙනවා ණය හිමියෝ වැඩි වෙනවා. අපි යනවා අංක 4ට. අංක 4 5000ක සේවක වැටුප් ලෙස ගෙවීම. 5000ක් පඩි ගෙවනවා. ගෙවපු ගමන් මුදල් කොට අඩු වෙනවා. මුදල් ඍණ 5000යි. වැටුප් කියන්නේ වියදමක්. වියදම නිසා ලාභය අඩු වෙනවා. ලාභය අඩු වෙන නිසා හිමිකම අඩු වෙනවා 5000යි. එහෙම නැත්නම් ප්‍රාග්ධනය අඩු වෙනවා. තේරුණාද හැමෝටම? මම යනවා ඊළඟ එකට. නම්බර් 5. නම්බර් 5 කියන්නේ අංක 5ට. ඇත්තද? 8000ක ප්‍රචාරණ ගාස්තු ගෙවීම. ගෙවලා ගෙවපු ගමන් මුදල් අඩු වෙනවා. මුදල් ඍණ 8යි. ප්‍රචාරණ ගාස්තු. ප්‍රචාරණය කියන්නේ වියදමක්. වියදම නිසා ලාභය අඩු වෙනවා. ලාභය අඩු වෙන නිසා ප්‍රාග්ධනය අඩු. පැහැදිලිද? අපි යනවා නම්බර 6ට. නම්බර 6 80000ක සේවා අත්පිට මුදලට සැපයීම. අන්න සේවා සපයන ව්‍යාපාරයක්. ඔයාලට මතකද එක දවසක් මම වෙනම දවසක් පාවිච්චි කරා සේවා ව්‍යාපාර වලට. වැදගත්ම දේවල්. කොරෝනා 80000ක සේවා අත්පිට සපයනවා. එතකොට සේවා සපයපු ගමන් අපිට ආදායම්නේ. මිනිහගේ කොණ්ඩ කැපුවා කියන්නේ අපිට ආදායම. සේවා සපයන 80000ක් අපිට ලැබෙනවා මුදල් ආදායම්. මුදල් ලැබිච්ච ගමන් මුදල් ගොඩ වැඩි කරන්න. මුදල් ධන 80යි. මුදල් ධන 80000යි. මේක ආදායම නිසා ලාභය වැඩි වෙනවා. ලාභය වැඩි වෙන නිසා ප්‍රාග්ධනය වැඩි වෙනවා 80000යි. තේරුණාද හැමෝටම? මුදල් වැඩි වෙලා ප්‍රාග්ධනය වැඩි වෙනවා. මුදල් වැඩි වෙලා ප්‍රාග්ධනය වැඩි වෙනවා. ඒක හරි. අපි යන් ඊළඟ එකට බලන්න අංක 7. 7 වෙනි එක බලන්න. 7 වෙනි එකේ තියෙන්නේ 30000ක මුදලක් අතිරේක ප්‍රාග්ධන ලෙස යෙදවීම. අයිතිකාරය අමතර ප්‍රාග්ධනයේ විදිහට රුපියල් 30000ක් දෙනවලු ව්‍යාපාරයට. අමතර ප්‍රාග්ධනයේ විදිහට. එතකොට අයිතිකාරය අමතර ප්‍රාග්ධනයේ විදිහට මුදල් දෙනවා කියන්නේ මුදල් කොට වැඩි වෙනවා. එහෙනම් මුදල් වැඩි කරන්න 30ක්. අමතර ප්‍රාග්ධන එහෙනම් ප්‍රාග්ධනය වැඩි වෙනවා. එහෙනම් ප්‍රාග්ධනය ධන 30යි. 30000යි. හරිද හැමෝටම? තේරුණාද? ඊළඟ නම්බර 8. නම්බර 8 තියෙන්නේ මොකක්ද කියන්නේ? 50000ක සේවා ණයට සැපයීම. 50000ක සේවා ණයට සපයනවා. ණයට නම් සේවාව සැපෙව්වේ මුදල් ගොඩ වැඩි වෙනවද? මුදල් වැඩි වෙනවද? මොනවද වැඩි වෙන්නේ? ණය ගැතියෝ වැඩි කරන්න 50000යි. ණයට සේවා සැපෙව්වත් අත්පිට සේවා සැපෙව්වත් මේක අපිට ආදායමක්. ආදායම නිසා ලාභය වැඩි වෙනවා. ලාභය වැඩි වෙන නිසා ප්‍රාග්ධනය වැඩි වෙනවා. තේරුණාද හැමෝටම? අපි යනවා අංක 9ට. 9 වෙනි එකේ කියනවා 40000ක් සෙව්වන්දි සමාගමට ගෙවීම. ඔයාලට මතකද සෙව්වන්දි සමාගමෙන් ලී බඩු ණයට ගත්තා. ආන්නේ ණයට ගත්ත ලී බඩු වෙනුවෙන් සල්ලි ගෙවනවා 40ක්. ගෙවපු ගමන් මුදල් අඩු වෙනවා. එහෙනම් පුතා මුදල්ෙන් අඩු කරන්න 40ක්. මුදල් අඩු වෙනවා 40යි. මාදුරුවා. මුදල් අඩු වෙනවා 40යි. ඒ වගේම එයා ඉන්නේ දැනට ණය හිමි කොටේ. එහෙනම් ණය හිමියන්ගෙන් අඩු වෙනවා 40000ක්. මේන්න මෙහෙම. මාදුරුවා යකෝ වවුල වගේ නේ. අපි යනවා ඊළඟ එකට. නම්බර් 10. ඒ කියන්නේ 10. විනාඩියකින්
10 වෙනි එක බලන්න. 10 වෙනි එකේ කියන්නේ 8000ක ණය වාරිකයක් ගෙවීම එහි අඩංගු පොලිය 2000යි. 8000ක් ගෙවපු ගමන් මුදල් අඩු වෙනවා. මුදල් අඩු කරන්න 8ක්. මුදල් 8ක් අඩු කරන්න මේ 8න් බැංකු ණයට කැපෙන්නේ කීයද? 6000යි. ඔව් 6000යි. එහෙනම් බැංකු ණය ගොඩෙන් අඩු කරන්නේ මං 6000යි. ඉතිරි 2000 පොලි වියදම්. වියදම නිසා ලාභය අඩු වෙනවා. ලාභය අඩු වෙන නිසා ප්‍රාග්ධනය අඩු වෙනවා. තේරුණාද හැමෝටම? right. දැන් යටින් හරහට ඉරක් ගහලා සෑම තීරුවක්ම පහළ සුළු කරන්න ඉක්මනට. මන් රත තීරුවයි ලීබඩු තීරුවයි සුළු කරලා දෙන්නම්. ඔයාලට අමාරුත් ඇතිනේ ඔක්කොම සුළු කරන්න. ඉක්මනට සුළු කරන්න. දෙවෙනි ප්‍රශ්න ශුද්ධ ලාභය හොයන්න නේද? ශුද්ධ ලාභය හොයන්න පුළුවන් ක්‍රම දෙකක් තියෙනවා. මම ක්‍රම දෙකම හදලා පෙන්නනවා. බෝඩ් එක දිහා බලා ගන්න හැමෝම. ශුද්ධ ලාභය සමානයි. මට සමීකරණය කියන්න කවුරු හරි? ඉක්මනට කියන්න. පාලච්ඡේදය අවසානයේ ජංගම වත්කම් අඩු කිරීම. ශුද්ධ ලාභය හොයන සූත්‍රය. පාලච්ඡේදය අවසානයේ අවසාන ශුද්ධ වත්කම් ඍණ ආරම්භක ශුද්ධ වත්කම් ඍණ අමතර ප්‍රාග්ධනය ධන ධන ගැනිලි හැමෝටම පුළුවන් වෙන්න ඕන උගන්ලා තියෙන්නේ. බැරි නම් YouTube එකේ දාලා තියෙන වීඩියෝ කරුණාකරලා බලන්න. මොඩියෝ වෙන්න එපා. ශුද්ධ ලාභය හොයන්නේ අවසාන ශුද්ධවත්කම් හොයන්නේ මොන තීරුව පහළ සුළු කරලාද? කවුද තීරුව? අවසාන ශුද්ධවත්කම් කියන්නේ මොන තීරුවේ අවසාන උත්තරේද? ළඟ හිටියනම් මැරෙන්න ගහන්න පුළුවන්. යකෝ ශුද්ධවත්කම් කියන්නේ මේ සමීකරණය කොයි එකටද? ප්‍රාග්ධනය. ප්‍රාග්ධනය මේ උගන්ලා නැද්ද? ශුද්ධවත්කම් කියන්නේ වත්කම් ඍණ වගකීම්. වත්කම් ඍණ වගකීම් සමානයි ශුද්ධවත්කම්. එම නිසා ශුද්ධවත්කම් සමානයි ප්‍රාග්ධනය කියලා දීලා නැහැ මං. කරලාද නැද්ද කියන්නේ? ඔයාලා මොනවද කරන්න ගෙවල් වල? කොහොම කැම්පස් යන්න පුළුවන්? කොහොම නම් හිතන්න එපා කැම්පස් යන්න. මට ප්‍රාග්ධන තියෙන අවසාන උත්තරේ කියන්නේ 395යි. 3,95,000යි. ඍණ ආරම්භක ශුද්ධවත්කම්. ඒ කියන්නේ ආරම්භයේ ප්‍රාග්ධනය මේ ව්‍යාපාරේ පටන් ගත් මතකද? 2,50,000ක් දාලා තියෙනවා. මුදල් 1,50,000යි රතේ ලක්ෂයයි. මතකද? ඒ ආරම්භක ප්‍රාග්ධනය 2,50,000යි. අමතර ප්‍රාග්ධනය 30,000ක් තිබුණා මට මතක විදියට. 30,000යි. ගැනිලි තිබුණාද මේ ගානේ? ගැනිලි තිබුණේ නැහනේ. නැහැ. නෑ. නැහැ. දැන් සුළු කරලා බලන්න උත්තරේ. සුළු කරලා උත්තරේ ගන්න. මෙහෙම ගියොත් යයි කැම්පස්. හරක් 395න් 250ක් ගියාම 145යි 145න් 30ක් ගියාම 115ද බලන්න උත්තරේනේ සුළු කරාම. ඔව් සර්. ඔව්. ඔන්න තියෙනවා ශුද්ධ ලාභය. ශුද්ධ ලාභය 1,15,000යි. දැන් බලමු ශුද්ධ ලාභය හොයන්න පුළුවන් අනෙක් ක්‍රමය.
සුද්ධ ලාභය හොයන්න පුළුවන් තව ක්‍රමයක් තියෙනවා. මොකක්ද ක්‍රමේ? ආදායම් ප්‍රකාශ. very good. ලාභ හෝ අලාභ ප්‍රකාශය. ලාභ හෝ අලාභ ප්‍රකාශයේ විකුණුම් අඩු කළා විකුණුම් පිරිවැය එකතු කළා වෙනත් ආදායම් අඩු කළා වියදම්. මම මතකද කියලා අහන්න යන්නේ නැහැ. මතක නැහැ. හරක්නේ. මෙතනින් ලියනවා මේ ව්‍යාපාරය භාණ්ඩ විකුණන ව්‍යාපාරයක්ද සේවා සපයන ව්‍යාපාරයක්ද? සේවා සපයන සේවා සපයන ව්‍යාපාරයක්. මේ ගානේ දීලා තිබුණා සේවා සපයන ව්‍යාපාරයක්. සේවා සපයන ව්‍යාපාරයක විකුණුම් කියලා දාන්න බෑ. භාණ්ඩ විකුණන ව්‍යාපාරයකට විතරයි විකුණුම් කියලා ලියන්න පුළුවන්. එහෙනම් මෙතන ලියනවා අපි සේවා ආදායම්. සේවා ආදායම්. ඊළඟට වියදම් කියලා පොදුවේ ලියන්න. මේ ගානේ සේවා ආදායම් කොච්චර ලැබුණද බලන්න ඉක්මනට. අවස්ථා කීයක සේවා සපයලාද? 6 වෙනි එක 80000ක සේවා අත්පිට මුදල සැපයීම. ආයි තියෙනවා 8 වෙනි එක 50000ක සේවා ණයට සැපයීම. එහෙනම් ඔක්කොම සේවා ආදායම කීයද? 1,30,000යි. 50,000 ධන 80,000. අවස්ථා දෙක සේවා සපයලා ඒ දෙකේ ආදායම 1,30,000යි. තේරුණාද? දැන් මොනවද මේ ගානේ දකින්න වියදම් බලන්න කියන්නේ එක එක. පොලිය. පොලි ඔන්න මන් ලිව්වා. පොලි 2000යි මට මතක. තව ප්‍රචාරණ ප්‍රචාරණය 8යි මට මතක. ඔව්. සේවක වැටු 5000යි මට මතක. තව මේ වියදම් තුන විතරයි නේ තියෙන්නේ. ඔව් සර්. ඔව්. එහෙනම් වියදම් තුනේ එකතු එහා පැත්තට ගන්නවා මම. 8යි 2යි 10යි 5යි 15යි. එහෙනම් 15000ක් අඩු කරන්න. 1,30,000න් 15000ක් අඩු වුණාම 1,15,000යි ශුද්ධ ලාභය. ශුද්ධ ලාභය 1,15,000යි. දැන් බලන්න ක්‍රම දෙකෙන් කොයි ක්‍රමයට හැදුවත් අනිවාර්යෙන් උත්තරේ සමාන වෙන්න ඕනේ. තේරුණාද? සමාන විය යුතුමයි. ඒකත් හරි. මකන්නද බෝඩ් එක? ලාභය ගන්න පුළුවන් ක්‍රම දෙකක් මම හදලා පෙන්නුවා. නෑ කියන්න බෑ කාටවත් දැන්. ඔව්. අපි ඊළඟ කොටසට ඊළඟට ගාන ඉල්ලනවා මූල්‍ය තත්ත්ව ප්‍රකාශය. මූල්‍ය තත්ත්ව ප්‍රකාශක ආකෘතියක් ගහගමු ඉස්සල්ලා. බෝඩ් එක මකනවා. මේ බලන්න. ශශිකලා ව්‍යාපාරයේ 2020ද 21ද බංගා 21 1.31ට මූල්‍ය තත්ත්ව ප්‍රකාශය මූල්‍ය තත්ත්ව ප්‍රකාශය මధుරව මේ මූල්‍ය තත්ත්ව ප්‍රකාශය හරිද හැමෝම
පළවෙනි රූලේ ලියනවා ජංගම නොවන වත්කම්. ජංගම නොවන වත්කම් මාත් එක්කම රූල් කරන්නේ නැත්තම් පැටලෙනවා. ජංගම නොවන වත්කම්. හරිද? රූල් 3ක් 4ක් ඉඩ තියන්න. ඊළඟට ජංගම වත්කම්. ජංගම වත්කම්. හරිනේ? සාමාන්‍ය රූල් 5ක් විතර ඉඩ තියන්න. ඉඩ තියලා මාතෘකාව හිමිකම් හා වගකීම්. හිමිකම් හා වගකීම්. හරිනේ? ඊළඟ රූලේ ප්‍රාග්ධනය. ප්‍රාග්ධනය. ඊළඟ රූලේ ජංගම නොවන වගකීම්. ජංගම නොවන වගකීම්. රූල් 2ක් විතර ඉඩ තියලා මාතෘකාව ජංගම වගකීම්. ජංගම වගකීම්. හරිද හැමෝම? දැන් මට කියන්න ඔය ගානේ ඔයාලා දකින්න ජංගම නොවන වත්කම් මොනවද? ඔය සමීකරණේ ලියලා තියෙන තීරු වල. ලී බඩු මොටර රට right. රත අවසාන උත්තරේ කීයද? ලක්ෂය ලක්ෂයයි. එහෙනම් ඔයාලත් රත කියලා පළවෙනි තීරු දාන ලක්ෂයක්. ලක්ෂයයි. තව ලී බඩු කියලා වර්ගයක් තිබුණා. ජංගම නොවන වත්කම. එහෙනම් ලී බඩු කියලාත් දාන්න. ඒක කීයක් තිබ්බද පුතා? 80000 80000යි. එහෙනම් ඒකත් දානවා 80000යි. මන් රුපියල් 1000 වලින් හදන්නේ කියලා මම මේකේ සංකේතය දාගන්න. හරි. ඔබ දකින ජංගම වත්කම් මොනවද? මුදල් ලැබිය යුතු මුදල් ආයි වෙළඳ ලැබිය යුතු වෙළඳ ලැබිය යුත්තේ. ඒ කියන්නේ ණය ගැතියෝ. සාමාන්‍යයෙන් අපි මුදල් ලියන්නේ අන්තිමේටම. එහෙනම් මම ලියනවා මුලින්ම වෙළඳ ලැබිය යුතු දෑ. තොගේ තිබුණා නම් වෙළඳ ලැබිය යුතු දෑ වලට උඩින් තමයි තොගේ එන්නේ. මේ ද්‍රවශීලතා පදනම මත ඒව ඉස්සරහට උගන්න. වෙළඳ ලැබිය යුතු දෑම නැත්තම් ණය ගැතියෝ කීයද බලන්න බැලන්ස් එක අවසානයේ 50000යි 50000යි. ඊළඟට මුදල්. මුදල් වල බැලන්ස් එක 399000යි 399යි. 3,99,000යි. එතකොට ජංගම වත්කම් තියෙන ওই දෙක විතරයි. ප්‍රාග්ධනය මට මතකයි 3,95,000 දුක දාවේ අවසානයේ. ඒක දානවා කෙලින්ම දෙවෙනි තීරුවට. මං හරිද? හරි ජංගම නොවන වගකීම් වලට ඔයාලා මොනවද දකින්න උදාහරණ? බැංකු ණය right. බැංකු ණය වල බැලන්ස් එක කීයද? 1,94,000යි ඇහුන්නේ? 1,94,000යි 1,94,000යි. ජංගම වගකීම් වලට උදාහරණ මොනවද? ණයහිමි පිය යුතු ණය හිමියෝ ණය හිමියෝ බැලන්ස් එක කීයද? 40000යි 40,000යි ජංගම වගේ මේක විතරක් තියෙන නිසා මං එයා කෙලින්ම දෙවෙනි තීරුවට ගත්තා. ඔන්න අපි බැලන්ස් කරන්නයි හදන්නේ. ජංගම නොවන වත්කම් දෙකේ එකතුව එහා පැත්තට ගන්න.
1,80,000යි. ජංගම වත්කම් දෙකේ එකතු එහා පැත්තට ගන්න. 9යි 14යි 4යි 4,49,000යි. දැන් මේ දෙක පහලට සුළු කරන්න. 9යි 12යි එකක් ඉදිරි 5යි 6යි 6,29,000ද බලන්න. ඔව් සර්. ඔව්. දැන් ප්‍රාග්ධනය ජංගම නොවන වගකීම් ජංගම වගකීම් කියන තුනේම එකතු ගන්න. $6,29,000 එන්නම ඕනි. නැත්තම් වැරදි අපි හැදුවා. හරිද බලන්න? හරි සර්. right. හරි නේද? ඔයාලට මම දැන් අභ්‍යාසයක් දානවා ගෲප් එකට. අද මම මගේ දවසක් නෙමෙයි මම මේ ගත්තේ බලෙන් ගත්තේ බ්‍රාස්පන්දා මම පන්ති නවත්තනවා දැන්. එතකොට ඇත්තටම ගෙදර තියෙන එක ෆෝන් එකයි ලැප් එකයි ඒකෙන් තමයි ගෙදර අයියලා අක්කලා නංගිලා මල්ලිලා ඔක්කොම ඉතින් ක්ලාස් ටිකට ඉන්නේ. මොනා කරන්නද? එතකොට මේ මම ගෲප් එකට දානවා ගානක්. මේ දැන් ෆොටෝ එකක් දානවා. ඔයාලා ඒ ගානේ මූලික තත්ත්ව ප්‍රකාශයක් තියලා තිනවා ලාභයක් හොයන්න කියලා තියෙනවා. ඔයාලා ඒ ගානේ උත්තරේ හදලා ගෲප් එකට ෆොටෝ ටික දාන්න ඕනි. ඒකේ තියෙනවා මෙහෙම එකක්. දීපල 8000ක් තියෙනවා දීපල ෂය වෙන් කිරීම කියලා තියෙනවා 800ක්. ඒතර 8000න් 800 අඩු කරලා තමයි ඒ කියන්නේ 7200 තමයි ආරම්භක ශේෂ්‍ය විදිහට ගන්න ඕනේ. මේකේ ආරම්භක ශේෂ ටිකකුත් දීලා තියෙනවා. ඒ ආරම්භක ශේෂ මේ සමීකරණ ඇදලා තියෙනවා හිමිකම් බැංකුණා ගෙවි යුද්ධය සේවා අත්තිකාර. ඔය කියන සමීකරණ ආරම්භක ශේෂ දාලා තමයි ගාන පටන් ගන්න. ඒතර ආරම්භක ශේෂ දානකොට දීපල 8000න් දීපල ෂය වෙන් කිරීම 800 අඩු කරන්න. ඒතර ආරම්භක ශේෂය 7200 කියලා තමයි ගන්න. හොඳයි ඔන්න ඕක විතරයි දන්නේ නැත්තේ. ඒක මං කියා දුන්නා. එහෙනම් ඔයාලා හැමෝටම සුබ රාත්‍රියක්. මම දැන් අභ්‍යාසය දානවා. කරුණා කරලා වැඩ කරන්න එපා වෙනවා. මේ නැත්තම් සාමාන්‍ය සජීවී පන්තික නම් මම මේ ඔයාලා මගේ ආසන්නේ හිටියනම් මොනවා වෙයිද කියන්න බෑ. මේ කියා දීපුවා බැරි වෙන්න බෑනේ. උවමනාව නැතිකම බලන්නේ පාඩම් කරන්නේ කැපවීම නැහැ. බොරුවට මම කැම්පස් යනෝමයි කියලා බුදිය ගත්තට හරියන්නේ නැහැ. පාඩම් කරන්න ඕන. යකෝ සුද්ධවත්කම් කියන්නේ මොකක්ද කියලා තාම දන්නේ නැහැ. ඒක පාඩම් කරලා නැහැ කියන්නේ. ආයිබෝ.